සුබ උදෑසනක් සෑම කෙනෙකුට දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙතට ස්වාමින් වහන්සේ අද උදෑසන ගෙනෙනවා යයි අපි විශ්වාස කරමු. මද උන්වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ මනුෂ්‍යයන්ව උන්වහන්සේගේ දරුවන්ව ආහාරයෙන් පමණක් නොවේ පෝෂණය කරන්නේ. උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය කරනවා. ඒ බව දන්න අපි අද ඒක රහසි වෙලා ඉන්නේ උන්වහන්සේගේ වචනය අසා. එයින් ලැබෙන ආත්මික ආහාර වලින් අපි හැමෝගෙම ආත්මික ජීවිතේ ශක්තිමත් කරගන්න අපි ආත්මා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ජීවමාන දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් අපි ඔබ වෙතට එනවා. ඔබගේ වචනය අසන්නට. ඔබ කතා කරන දෙවියන් වහන්සේ. වහන්සේ අපට මඟ පෙන්වා අපට කියා දිය යුතු දේවල් සියල්ල අඩුවක් නැතුව කියා දෙන දෙවියනි. සුද පෞල්තුමා තුලින් රෝමයේ කිතුණුවන්ට දැනුවත් කරනු ලැබූ ඒ මුළු සත්‍යය අපටත් කියා දෙන්න. සුදාත්මයන් වහන්සේ කර්ණකොරෙන් ලියනු ලැබූ ඒ සත්‍යතාවය එදා වැටහුණු ආකාරයටම අපටත් වටහා දෙන්න. ඒ ඇති සියල්ල අඩුවක් නැතුව ස්වාමීන් වහන්සේ තේරුම් ගැනීමට අපගේද ආත්මික ඇස් ඇරිය මැනව. වචන ඇසීමට බාධා උපදවන මේ ලෝකයේ දෙවියාගේ බලය සාතන් අන්ත ක්‍රිස්තුස් මුර්ගයා බුරානාගත වක්තු අධිපති බලධාරී බල පරාක්‍රමයන්ගේ බලය මා යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ තබනවා. දැන් ශුද්ධාත්මනිය ඔබට බාරයි අපට කතා කරන්න. මටද මඟ පෙන්වන්න. යේසුස් වහන්සේ තේරුම් ගැනීමට ප්‍රඥාවද වටහා ගැනීමට නුවණද ඒතු ගැනීමට ආසාවක්ද අපට දෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ප්‍රිය සහෝදර සහෝදරිය, අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 32 වෙනි පදයේ දක්වා කොටසයි අපි කතා කරන්නට යන්නේ. මගේ මාතෘකාව ස්වභාවික එළිදරව්වට දැක්වූ ප්‍රතිචාරය. දෙවියන් වහන්සේගේ සත්‍ය වෙනුවට මිත්‍යාවක් වැළඳගෙන මෞංකාරුවනන් වෙනුවට මැවිල්ලට වැදුම් පිදුම් කිරීම හා ගැතිකම් කිරීම නිසා මනුස්ස සංහතියම වරදට පත්වී ඇති කියලා දේවචනය සඳහන් කරනවා. දෙවියන් වහන්සේව එපා කිරීමේ ඵල විපාක ලෙස මනුස්ස සංහතියම දැන් වරදට පත් කර තිබෙනවා. මේ බව සුද පෞල්තුමා රෝමවරුන්ට කියා දෙන මේ බයිබල් කොටසේ කුමක්ද කියන්නේ කියලා අපි අද ඉගෙන ගන්නට උත්සාහ ගනිමු. මා රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 32 වෙනි පදයේ දක්වා වරින් වර ඔබට කියවන්නම්. මුලින්ම පද කීපයක් අපි කියවමු. අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේය. දෙවියන් වහන්සේ ගැන දැත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක්සේ පැහැදිලිය. දෙවියන් වහන්සේම එය ඔවුන්ට අනාවරණය කර දී ඇත. ලෝකයේ බැවූ තැන් සිට ඇසට නොපෙනෙන උන්වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන්වහන්සේගේ සදාතන බල මහිමයන් දේවත්වයන් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන්වහන්සේගේ මැවිලි වලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත. දෙවියන් වහන්සේ ගැන දැනත් උන්වහන්සේට පිදිය යුතු ගෞරවයවත් තුති පැසසුම්වත් ඔහු උන්වහන්සේට නොපිදිවූහ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත්වී ඔවුන්ගේ මුලාව ගිය මනස අඳුරු විය. සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩු ඔවුන් අඥානයන් වී ඇත. ඔහු අජරාමර දෙවියන් වහන්සේගේ තේජස්ශ්‍රිය වෙනුවට ජරාවට පත්වන මිනිසුන්ගේද පක්ෂීන්ගේද සිව්පාවුන්ගේද උරගයන්ගේද සමානකම් ඇති පිළිරු යොදාගත්හ.
ප්‍රිය සහෝදරයා සහෝදරිය. පළවෙනියෙන්ම අපි සොයා දැනගත යුතුයි ස්වභාවික එළිදරව්වට මනුස්ස සංහතිය දැක් වූ ප්‍රතිචාරය පිළිබඳව ඉගෙන ගන්න මේ උදෑසන මනුස්ස සංහතිය වැරදිකරුවන් ලෙසින් නම් කිරීමට හේතු කීයක් මේ බයිබල් කොටස් තුල පෙන්වලා තියෙනවද කියලා දැනගත යුතුයි. ඊටයි අපි මුලින්ම අවධානය යොමු කළ යුත්තේ. මනුස්ස සංහතිය වැරදිකරුවන් ලෙස නම් කිරීමට හේතු 3ක් මේ බයිබල් කොටස් වල සඳහන් වෙනවා. ඉන් පළමුවෙන් බැලුවොත් සත්‍ය යටපත් කර තිබෙනවා. සැබෑ සත්‍ය යටපත් කර තිබෙනවා. අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ. මිනිසුන්ගේ අධර්මයෙන් සත්‍යයට අකුල් හෙලා තිබෙනවා කියලා කියනවා. ඒකේ තේරුම දෙවියන් වහන්සේගේ සත්‍ය මිනිස්යන්ගේ අධර්මයෙන් යටපත් කර තිබෙනවා. අපි මේ ගැන තවදුරටත් හිතුවොත් දෙවියන් වහන්සේගේ සත්‍ය උන් පිළිගත්තේ නෑ විතරක් නොවේ ඒ පිනිෂ දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය මහිමය උන් පිදුවේ නෑ. එපමණක් නෙවෙයි දෙවියන් වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට මැවූ මිනිසයාටද මිනිසයන් ගෞරව නොදක්වා තිබෙනවා. මිනිසාට දිය යුතු ගෞරවයත් මිනිසයා අද නොදී සිටිනවා. ඒ ආරම්භයේ පටන් කායින්ගේ දවස දක්වා අපි කල්පනා කළ බැලුවොත් දේව ස්වරූපයෙන් මවනු ලැබූ මිනිසයා මරා දමන්නට තරම් මිනිසයා දෙවියන් වහන්සේගේ මිනිසයාව එපා කර තිබෙනවා. උන්වහන්සේගේ ස්වරූපයෙන් මවනු ලැබූ මිනිසයාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මතක තබා ගන්න මිනිසුන් අනෙක් මිනිසුන් කෙරෙහි දැක්විය යුතු ගෞරවනීය ප්‍රතිචාරය අද නැතිව ගොසින් තිබෙනවා. මේ සියල්ල කෙටියෙන් කිව්වොත් දෙවියන් වහන්සේගේ සත්‍ය මිනිසුන්ගේ අධර්මයෙන් යටපත් කිරීම ගැන කෙටියෙන් කිව්වොත් මිනිසුන්ගේ අභක්තිය සහ අධර්මිෂ්ඨකම අද දවසේ ඉතා අධිකව මතුවී තිබෙනවා දෙවිතුන්ගේ සත්‍යයට වඩා. මිනිසයා වැරදිකරුවන් ලෙස නම් කිරීමට හේතු දෙවෙනි කරුණ වෙතට අපි අවධානය යොමු කරොත් දෙවියන් වහන්සේගේ එළිදරව් වීම මනුස්ස සංහතිය නොසලකා හැර තිබෙනවා. 19 සිට 20 වෙනි පදය. දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදස්සේ පැහැදිලිය. දෙවියන් වහන්සේම ඒ ඔවුන්ට අනාවරණය කර දී ඇත. ලෝකයේ මැවූතැන් සිට ඇසට නොපෙනෙන උන්වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන්වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන්වහන්සේගේ මැවිලි වලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත. දෙවියන් වහන්සේගේ එළිදරව් වීම නොසලකා හැරීම කියන කාරණාව දෙස බැලුවොත් එය දරුණු වරදක්. දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්නට ස්වභාවික එළිදරව් හරහා මැවිල්ල හරහා මිනිසයන්ට අවස්ථාව උදා වුණා. ඒ ලංවීමට තිබූ අවස්ථාව මනුස්ස සංහතිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නොපෙනෙන දෙවියන් වහන්සේගේ දිව්‍යමය ලක්ෂණ දෙකක් මේ බයිබල් පද අතර තියෙනවා. එකක් තමයි දෙවියන් වහන්සේගේ සදාතන බල මහිමය. දෙක නොපෙනෙන දෙවියන් වහන්සේගේ දේවත්වය මැවිලි වලින් ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ මැවිලි වලින් ප්‍රකාශ වෙන මේ දිව්‍යමය ලක්ෂණ දෙක දිහා බලන විට දෙවියන් වහන්සේගේ ස්වයන් පැවැත්ම ප්‍රකාශ වෙන ප්‍රබලම සාක්ෂියක් තමයි දෙවියන් වහන්සේ මවපු මේ මැවිලි.
උන්වහන්සේ සියල්ලේ මැවුම්කරුවාණන් කියන එක මැවුම්කාර දෙවියන් වහන්සේව දැනගන්නට මනුෂ්‍යයට අවස්ථාව තිබෙනවා මැවිල්ල තුලින්. උන්වහන්සේගේ සදාතන බලමහිමය සහ උන්වහන්සේගේ දේවත්වය. ගීතාවලී 19 1 සිට 6 ගීතිකාකරු මෙසේ සඳහන් කරනවා. ඒ දාවීද් එතුමා කියන අහස්තලයේ දෙවි මහිමය ප්‍රකාශ කරනවා. ගුවන් තලයේ එතුමන්ගේ අත්කම් විදහා පානවා. එක් දිනක් තව දිනකට මේ පුවත කියනවා. එක් රැයක් තව රැයකට එයම පවසනවා. දෙවියන් වහන්සේගේ මහිමයත් උන්වහන්සේගේ මැවීමේ සදාතන බල මහිමය එහෙම නැත්නම් උන්වහන්සේගේ අත්වල කර්මාන්ත තුලින් අපිට උන්වහන්සේව විදහා පානවා කියලා කියනවා. දවසින් දවස දිනකින් දිනකට රැයකින් රැයකට අපිට උන්වහන්සේගේ මහිමය දැකගත හැකියි. කතාවක් වදනක් කිසියම් හඬක් ඇසෙන්නේ නැහැ දිනපතාම අපිට. බොහෝ ශබ්ද තියෙන්නේ මිනිසයා විසින් නැති කරපු දේවල් වලයි. නමුත් උන්වහන්සේගේ මැවිලි වල කිඳිරි ගෑමක් නැතුව ඒ ඉතා අලංකාරව තිබෙනවා. හඬක් නැහැ, වදනක් නැහැ. ඒ වුණාට පණිවිඩයක් තියෙනවා. ලෝපුරා පැතිරී යන පණිවිඩයක් තියෙනවා. මොකක්ද මේ පණිවිඩය? මේ අහස්තලයේ සහ ගුවන් තලය දෙස බලන විට මුළු විශ්වයේ දෙස බලන විට මෙහි මා දකින්නේ ගීතිකාකරු කියනවා ඒ දෙවියන් වහන්සේගේ බල මහිමයත් එහින් මට පෙනෙන්නේ දෙවියන් වහන්සේගේ මැවිලි කොතරම් අලංකාරද කියන එකයි. ස්වාමීන් වහන්සේගේ දාසයා කියන හරියට එක එය දියත දසත විහිදී යන උන්වහන්සේගේ මැවීමේ ආශ්චර්යමත් එක් මැවිල්ලක් ගැන කියනවා. දෙවිතුමානෝ හිරුට මණ්ඩපයක් සාදා දුනුසේක. මගුල් පෝරුවකින් බැසෙන මනාලයෙකු ලෙසින් ප්‍රීතියෙන් තරඟයට අරාදින වීර දාවකයෙකු ලෙසින් හිරු රජිතානෝ අහස් කොනකින් උදාවී අනිත් කොනෙන් චාරිකාව නිම කරයි. ඒ රශ්නිය නොවදින තැනක් නැත. උන්වහන්සේගේ මැවිලි වලින් දාවිද් රජතුමා වර්ණනා කරනවා හිරුගේ ක්‍රියාදාමයේ කොතරම් අනර්ගද. මේ සියල්ලෙන් එතුමා දුටුවේ දෙවියන් වහන්සේගේ මහිමය. ප්‍රිය සහෝදරයා සහෝදරි, ඕනෑම ජන කණ්ඩායමකට ඕනෑම භාෂාවක් කතා කරන ඕනෑම රටක ලෝකේ කොයිම තැනක වුණත් වනාන්තරයේ සිට මිනිස්යන්ට පවා මැවිල්ල තුලින් දෙවිදුන්ගේ බල මහිමය සහ උන්වහන්සේගේ දිව්‍යමය පැවැත්ම දැනගන්නට පුළුවන්. මන්ද ඒක ඉතා වැදගත් දෙයක් මේ කියනවා උන්වහන්සේ රෝම පොතේ සුද පෞල්තුමා තුලින් සඳහන් කරනවා ඉතා වැදගත් දෙයක්. ලෝකයේ මැවූතැන් සිට ඇසට නොපෙනෙන දෙවියන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ උන්වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන්වහන්සේගේ මැවිලි වලින් ප්‍රකාශ කර ඇත. මැවිල්ල දකින විට මනසට පෙනෙනවා උන්වහන්සේගේ දේවත්වය සහ දිව්‍ය ලක්ෂණ. ඒක ඔබට මට බෑ කියන්න බෑ. මොකද දෙවනාසේ ඒ මනසට මනසින් දකින්නට පෙනෙන්නට උන්වහන්සේ ඒවා ඒ විදියට අපේ ශරීරත් මවල තියෙනවා. මේ මැවිල්ල විතරක් නෙවෙයි මිනිස්යාගේ මනස හදලා තියෙනවා. මැවිල්ල දෙස බැලීමේදී දෙවියන් වහන්සේගේ දිව්‍යමය බල මහිමය තේරුම් ගන්නට නිදහසට කරුණක් නැහැ මිනිස්යාට. නමුත් තාම වරද කුමක්ද කියලා බැලුවොත් එම දැනගැන්ම පිළිගෙන දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නොදී සිටීම, ප්‍රතිචාරයක් නොදක්වා සිටීම තමයි දෙවැනි වරද. තුන්වෙනි වරද දෙස බැලුවොත් රෝම පොතේ කතෘ පෙන්වන තුන්වෙනි වරද තමයි දෙවියන් වහන්සේගේ කුණු නොවන මහිමය දූෂ්‍ය කරලා තියෙනවා මිනිසයා. 21 වෙනි පදයේ සිට 23 වෙනි පදයේ දක්වා
දෙවියන් වහන්සේ ගැන දැනත් උන්වහන්සේට පිළියුතු ගෞරවයවත් තුතිපැසසුමවත් ඔහු උන්වහන්සේට නොපිදිවූහ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත්වී ඔවුන්ගේ මුලාවගේ මනස අඳුරු විය. සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩු ඔවුන් අඥානයන් වී ඇත. ඔහු අජරාමර දෙවියන් වහන්සේගේ තේජස්විය වෙනුවට ජරාවට පත්වන මිනිසුන්ගේද පක්ෂීන්ගේද සිව්පාවුන්ගේද උරගයින්ගේද සමානකම් ඇති පිළිරු යොදාගත්. දැන් දෙවියන් වහන්සේගේ කුණු නොවන මහිමය උන්වහන්සේට නොදී සිටීම වරදක්. ඔවුන් කියනවා නම් තමන්ගේ බුද්ධියෙන් මිනිසයා කියනවා නම් දෙවි කෙනෙක් නැතයි කියලා ඒක එක් වරදක්. නමුත් දෙවි කෙනෙක් නැතයි කියන මේ මිනිසයා තම බුද්ධියෙන් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළත් ඊටත් වඩා නින්දිත වරදක් කරනවා. ඒ තමයි දෙවි කෙනෙක් නැත කිව්වට දෙවි කෙනෙකුට දිය යුතු ගෞරවය මහිමය මෞංකරුට දිය යුතු නමස්කාරයේ ගෞරවය මෞංකරු බලා සිටියේදී දෙවියන් වහන්සේ මවපු කුණු වෙන මිනිසාටත් ඉගිලෙන පක්ෂීන්ටත් ඇවිදින සතුන්ටත් බඩගායන සර්පයන්ටත් දෙන්න තරම් මිනිසයා දෙවියන් වහන්සේගේ මහිමය දූෂ්‍ය කරන්නට කටයුතු කරලා තිබෙනවා. මේ ලෙහෙසි පාසු වරදක් නොවේ. තමන් දෙවි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කියලා තමන් දෙවි කෙනෙක් ප්‍රතික්ෂේප කරන මිනිසයා දෙවි කෙනෙකුට හිමි ඒ මහිමේ ගෞරවය දෙවියන් මවපු දේවල් වලට දීමෙන් මිනිසයා කලේ දෙවියන් වහන්සේගේ කුණු නොවන මහිමය නින්දිත තිරිසන් සතුන්ට දෙන්න තරම් බඩගායන සර්පයෙකුට දෙන්න තරම් මිනිසයා දෙවියන් වහන්සේව එපා කර තිබෙනවා. මෞංකරු ලෙස වැඩ සිටින දෙවියන් වහන්සේ ගැන මිනිසයාට දැනගැන්ම තිබෙනවා. නමුත් ඒ දැනගැන්ම දුෂිත ලෙස භාවිතා කොට ඒ රූපයකට ඔසවන්න තරම් මිනිසයා නපුරුකම් කර තිබෙනවා. දැනත් උන්වහන්සේට දිය යුතු ගෞරවයත් සුතියවත් දෙවියන් වහන්සේට නොදීම පමණක් නොව ඒ ගෞරවය සහ ස්තුතිය ප්‍රතික්ෂේප කර ඒවා රූප වෙතට දක්වලා තියෙනවා. ඩාවින්චි තුමාගේ මතය අනුව මිනිසයාගේ පරිණාම වීම සමග මනුස්ස සත්තාව දවසින් දවස පරිණාම වෙන්න ඊටම දියුණු තත්යකට එනවා කියලා එතුමා කියලා තිබෙනවා. නමුත් රෝමපතේ කතුවරයා කියනවා මිනිසයාගේ දියුණුවත් එහෙම නැත්නම් දැනගන්මත් බුද්ධියත් මිනිසයාව යොමු කරලා තිබෙන්නේ නීච තත්වයකට මිනිසයා වැටෙනවා. කුණු නොවන දෙවියන් වහන්සේගේ මහිමය මහිමාන්විත දෙවියන් වහන්සේට ඔසවන වෙනුවට කුණු වෙන දේවල් වලට සාර පිළිම රූප වෙතට ඔසවන්න මනුෂ්‍ය සංගතිය කටයුතු කර තිබෙනවා කියලා කියනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. මනුෂ්‍යයාගේ මැවීමේ පරමාර්ථය මනුෂ්‍යයා එපා කර තිබෙනවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවනු ලැබුවේ උන්වහන්සේට ගෞරව පුදන්නටත් සුති පුදන්නටත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නටත් කියලා දේශනාකාරය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ හෝ 23 වෙනි පදයේ කියනවා. මතක තබා ගන්න ඒ එපිස පොතේ කියනවා දෙවියන් වහන්සේ බෝ කල්ලාතුව තෝරාගත්තේ දෙවියන් වහන්සේගේ ගෞරවය මහිමය පිණිස සුති පුදන්න ප්‍රශංසා කරන්න. මේවා දැක මේවාගේ අයිතිකරුවට ගරු කර යුතුයි. සුති පුදිය යුතුයි. නමුත් එසේ නොකර මනුස්ස සංගතිය තමාගේ දෙවියන් වහන්සේගේ මැවීමේ පරමාර්ථය අත්හැර තිබෙනවා. ඒක රෝමපතේ කතුවරයා කියන්නේ එය දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමක් ලෙසයි. වටිනාකමක් දෙවියන් වහන්සේට නොදීම විතරක් නොවේ. මේ ක්‍රියාව
මනුස්සයා කරපු වරදක් එහෙම නැත්නම් වැරදීමක් නෙවෙයි ඒක කෙලින්ම මනුස්සයා දැන කරපු වරදක් ලෙසයි රෝම් පොතේ කතුවරයා රෝමේ ඉන්න කිතුණුවන්ට පෙන්වලා දෙන්නේ. එය වැරදීමක් නොව එය වැරදි කිරීමක්. නමුත් මනුස්සයා ගත්ත මේ තීරණය මනුස්ස සංහතිය ආදම් සහ ඒවාගේ පටන් මනුස්ස සංහතිය ගත්තා වූ මේ තීරණය ප්‍රතිඵල රහිත තීරණයක්. ප්‍රිය සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේව එපා කිරීම සහ දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම තම බුද්ධියෙන් සහ දැනගැන්මෙන් උන්වහන්සේට දිය යුතු ගෞරවය නොදී සිටීම සහ ඒ ගෞරවයේ මහිමය රූප කෙරෙහි තැබීම නිසා මනුෂ්‍යයා කරගෙන තියෙන්නේ බුද්ධිමය තීරණයක් නොවේ ඥානවන්ත ක්‍රියාවක් නොවේ එය ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව රෝම පොත ඉගෙන ගන්න විට අපිට පේනවා. නිතර සත්‍ය ප්‍රතික්ෂේප කිරීම මගින් සත්‍ය හඳුනා ගැනීමටත් සත්‍ය පිළිගැනීමටත් නොහැකි වෙන ලෙස මනුෂ්‍ය සංහතියේ මනස අඳුරු වුණා කියලා ලේ වචනේ කියනවා. ඔවුන්ගේ සිත් අඳුරු වුණා. ඔවුන්ගේ මුලාවගේ මනස අඳුරු වුණා. ඇයි ඔවුන් නිතර තර්ක විතර්ක ගෙනාවා. දෙවියන් වහන්සේගේ මැවීම පිළිබඳව මේ දෙවිදුන් මවපු දෙයක් නොවේ. අදත් ලෝකේ මිනිස්සු බුද්ධිමත්තු සියලු දර්ශනවාදී ඔවුන් නිතරම තර්ක කරන්නේ මේ දෙවිදුන් මවපු දෙයක් නොවේ. මේක මිනිස්යාට තේරුම් ගන්නට පුළුවන් විදියට ඔවුන් තේරුම්ගෙන කියන්නේ මේක ස්වභාවික දෙයක්. මේක ස්වභාවිකව ආපු දෙයක්. එනිසා අදත් මනුස්ස ලෝකයේ ඒක රාශි වෙමින් තිබෙන්නේ තර්ක කරන්නේ තමන්ගේ බුද්ධියෙන් දෙවියන් වහන්සේගේ මැවිලි දෙස බලලා ඒ මැවිල්ලෙන් දෙවියන් වහන්සේ අඳුනා ගන්නට තියෙන අවස්ථා මනුස්සයාට වළක්වා මෙලිමින් ප්‍රකාශනිකුත් කරමින් ඔවුන් නිතර මනුස්ස සංගතිය අනාථ කරනවා අතරමං කරනවා. මනුස්සයාට දෙවියන් වහන්සේ සොයා ගන්නට තියෙන අවස්ථා ප්‍රතික්ෂේප කරන වදන් ප්‍රකාශ කරනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය ඔබත් මමත් එක දෙයක් තේරුම් නිතරම සත්‍ය ප්‍රතික්ෂේප කිරීම මගින් ඔබට මට සත්‍ය හඳුනා ගැනීමටත් සත්‍ය පිළිගැනීමටත් නොහැකි වෙන ලෙස අපගේ මනසත් අඳුරු වෙන්න පුළුවන්. ඒ ගැන හරි ප්‍රවේශම් විය යුතුයි. දෙවෙනි කරුණ දෙස අපි අවධානය යොමු කරොත් ප්‍රධාන දෙවෙනි කරුණ ලෙස අපි මෙච්චර බැලුවේ මනුෂ්‍ය සංහතිය වැරදිකරුවන් ලෙස නම් කිරීමට හේතු තුනක්. දෙවෙනි කරුණ දෙස බැලුවොත් වරදට පත් කිරීමේ ප්‍රතිඵලය මනුෂ්‍යයන්ගේ තේරුම් ගැනීමේ අඳුරුවීමේ ප්‍රතිඵලය එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ දඬුවමට දැන් මනුෂ්‍යයා ලක් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල කොච්චර බරපතලද? පළවෙනි දේ බැලුවොත් 24 වෙනි පදය 25 කියනවා මෙහෙම. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මානසික තෘෂ්ණාවලටද කායික තෘෂ්ණාවලටද ඔවුන් පාවා දුන්සේක. එසේ කළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍ය වෙනුවට මිත්‍යාවක් වැළඳගෙන මෞංකාරයන්න් වෙනුවට මැවිල්ලට වැදුම් පිදුම් හා ගැතිකම් කළ නිසාය. උන්වහන්සේට සදහටම ප්‍රශංසා වේවා. ආමේන්. පොතේ කතුවරයා දයානාසයට ප්‍රශංසා කරනවා 24 වෙනි පදේ කාරණාව ගැන ලියලා. ඒකට හේතුව සත්‍ය එපා කර අසත්‍ය පිළිගැනීමේ ප්‍රතිවිපාක මිනිස්යාට විඳින්නට ඇරීම ඔහු දකිනවා ඒ හොඳක් ලෙස. ඇයි? ඔහු ඒකට එකඟ වෙනවා. කතුවරයා ඇයි ඒ එකඟ වෙන්නේ? ආමෙන් කියන්නේ ඇයි? මිනිස්යා දැනගත යුතුයි ඔහු කරපු වරද ඵල. ඔහුගේ තෝරා ගැනීම කොතරම් නරක තෝරා ගැනීමක්ද කියන එක ඔහු හොඳින් ඒත්තු ගත යුතුව තිබෙනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය
අපිරිසුදු සම්බන්ධතාවයකට ඇද වැටෙන්නට ඔවුන්ගේ තෝරා ගැනීම හේතු වුණ බව දැන් ඔවුන් දැනගන්න පටන් ගන්නවා. වෛශ්‍යාකම උදෙසා අත්හැර දමා තිබෙනවා. ඒ වගේම ශරීරයේ දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසා භාවිතා කිරීමට තිබුණු අවස්ථාව දැන් මනුෂ්‍ය ශරීරයේ පිළිකුල් සහ නින්දිත ආසාවන් එහෙම නැත්නම් සැබෑ තෘප්තිය ලැබෙන්නේ නැති විදියට ප්‍රතික්ෂේප වීමකට මිනිස් ශරීරය පවා ඇද වැටලා තිබෙනවා. ඒ සැබෑ සතුට සමාදානය සහ තෘප්තිය මිනිස් ඇසුර තුළ ඇති වෙනවා වෙනුවට අශෝභන අසත්‍ය එවැගේම නින්දිත ආසාවන් පස්සේ යන්න තරම් මනුෂ්‍යයාගේ ශරීරයත් වැටිලා තිබෙනවා දැන්. මේ සැබෑ තෘප්තිය ලැබෙන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් හා කීකරුකමෙන් සේවය කිරීමෙන් බවයි බයිබලයේ සඳහන් කරන්නේ. සමාරිය ස්ත්‍රිය ඒ කතාව දෙස බැලුවහම අපිට පේනවා ඇගේ ජීවිතයේ යම් පිපාසයක් තිබුණා. ඒ පාපය නිසා වේවා ඇයට ලොකු ආසාවක් තිබුණා තමාගේ විවාහ ජීවිතය තෘප්තිමත් විදියට තියනවා දකින්නට. ඒ නිසා ඇය නිතර ඉතා හොඳ පුරුෂයෙක් සෙව්වා. ඇය 5 දෙනෙක් විවාහ කරගෙන ඒ 5 දෙනාම අත්හැරියා. මේ සමාරිය ස්ත්‍රිය. ඇය 6 වෙනි අතියන් හිටියා. නිත්‍යානුකූලව විවාහ කරගෙන නැතුව. යේසුස් වහන්සේට පෙන්වුවාම යම් කරුණු ක්‍රමක්‍රමෙන් ඇය යේසුස් වහන්සේ දෙස බලලා කියනවා ඔබ දිවසිවරයෙක්ද? අපි බලාගෙන ඉන්නවා ශ්‍රේෂ්ඨතම දිවසිවරයාණෝ ක්‍රිස්තුතුමාණෝ පැමිණෙනවා කියලා. යේසුස් වහන්සේ ටිකෙන් ටික කියනවා ඔබගේ මේ ජීවිතයේ සැබෑ ආසාව ඇති විවාහ ජීවිතයක් හෝ සැබෑ වෙනසක් ඔබ අත්දකින්න නම් ඔබ කඩාගත යුත්තේ ඔබගේ නමස්කාරයයි. මන්ද දෙවියන් වහන්සේ හොයන්නේ ආත්මෙන් සහ සැබෑකමෙන් නමස්කාර කරන මිනිස්සුයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, නමස්කාරය නිවැරදි නම් ජීවිතයත් නිවැරදි. අද නින්දිත කාම තෘෂ්ණා සහ මනුෂ්‍ය ජීවිතවල නපුර වැටීමට විශාලම පදනම ආරම්භයේ පටන් මනුෂ්‍ය සංගතයේ තෝරාගත්තා වූ වැරදි තීරණය සහ වැරදි ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිවිපාකයි මේ මනුෂ්‍යෝ භුක්ති විඳින්නේ. ස්වභාවික සේවනය වෙනුවට අස්වාභාවික සේවනයට යොමු වෙනවා කියලා කියනවා. යේසුස් වහන්සේ මතෙව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 4 සිට 6 විශේෂ වැදගත් යමක් ප්‍රකාශ කර තිබෙනවා. උන්වහන්සේ පැහැදිලි කරා මිනිස්යාගේ ජීවිතේ වෛශ්‍යාකමට වැටීම හෝ දික්කසාදය හෝ එහෙම නැත්නම් මිනිස්යාගේ පැවැත්මේ සැබෑ තෘප්තිය හෝ ඇති කරන්නේ කොහොමද කියලා වටහා දෙන්නට උන්වහන්සේ කටයුතු කළා. නමුත් 19 වෙනි පරිච්ඡේදයට අපි පෙළ බැලුවොත් 4 සිට 6 දික්කසාදේ පිළිබඳව යම් ගැටලු උන්වහන්සේට ගෙනාවම උන්වහන්සේ මෙසේ කිව්වා. පරිශුරුන් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්න පිණිස යමක විසින් කුමන කරුණක් නිසාවත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලදයි උන්වහන්සේගෙන් ඇසුවා. උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගැනීමේ සිටම මැවුම්කාරයාණන් පිරිමි ගැහණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැව් බව ඔබ කියවා නැද්ද? ඒ නිසා මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත් ඒ යුවල එක්කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළසේක. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක්කල අය මනුෂ්‍යයා වෙන් නොකරේවායයි වදාළසේක. පුරුෂයාත් භාර්යාවත් එක මාංශයක් කරන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේට දිය යුතු ගෞරවය දුන්නොත් නිවැරදි නමස්කාරය සෙව්වොත් ඒ යුවල එක මාංශයක් මෙන් සැබෑ තෘප්තිය සහ සතුට සමාදානය ඇතුව නිවැරදි විවාහ ජීවිතයක් ඔහු ගත කරනවා. දික්කසාදේ නොවේ ඔවුන්ගේ ජීවිතයේ අවසානය. අශෝභන ආසාවල් නොවේ. දුසිත ජීවිත රටාවක්
වැරදි ආසාවල් පස්සේ යෑම එක් ප්‍රතිඵලයක්. හැබැයි දෙවෙනි උදහසේ ප්‍රතිඵලය තමයි දුසීත ජීවිත රටාවක් 28 සිට 32 දක්වා සඳහන් වෙනවා ඒ ගැන. ඊට කලින් මම 26 ඉඳලා කියවන. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවට වහල් කළසේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වභාවික පුරුෂ සේවනයේ වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයේම යෙදුනාහ. එසේම පුරුෂයෝද ස්වභාවික ස්ත්‍රී සේවනයේ වෙනුවට තමන් අතර කාම තෘෂ්ණාවෙන් දැවුණෝය. පුරුෂයන් සමග නින්දිත ක්‍රියාවල යෙදී තමුන්ගේ දුරාචාරයට සුදුසු දඬුවම ලැබුවෝය. තවද ඔවුන් සිය බුද්ධියෙන් දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසුයයි සිතූ බැවින් නුසුදුසු දේ කරන පිණිස තමුන්ගේම දුසීත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරියසේක. ඔහු සියලු ආකාර දුෂ්ටකමින්ද නපුරෙන්ද ලෝභයෙන්ද හා ද්වේෂයෙන් හා ඊර්ෂ්‍යාවෙන්ද මිනි මැරීමෙන් හා දබරයෙන්ද වංචාවෙන් සහ ක්‍රෝධයෙන්ද පූර්ණව සිටිති. ඔහු ඕපාදූප දොඩන කේලාම් කියන දෙවියන් වහන්සේට වෛර කරන නින්දා කරන උඩඟු පාරට්ටු කරගන්න නපුරු උපායෝදන මව්පියන්ට අකීකරුවන පොරොන්දු කඩ කරන අඥාන වූ අනුකම්පාව නැති දයාව නැති අයව සිටිති. මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසුය යන දෙවියන් වහන්සේගේ නියෝගයේ දැන දැනත් ඒ දේම කරති. එපමණක් නොව ඒ දේ කරන අයට අනුබලද දෙති. ප්‍රිය සහෝදරය සහෝදරිය ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා මිනිසා දෙවියන් වහන්සේව උන්වහන්සේගේ ස්වභාවික එළිදරව් තුලින් දැකගත හැකි අවස්ථා ප්‍රතික්ෂේප කර දෙවිදුන්ට දෙන ගෞරවයේ රූප වන්දනාවට දීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ කියනවා මෙසේ සිය බුද්ධියෙන් දෙවියන් වහන්සේට දිව යුතු නිසි ගෞරවය නොදැක්වීම නිසා මෝඩකම තුල ජීවත් වීමටත් මෝඩකම තුල ක්‍රියා කිරීමටත් අත්හැර තියෙනවා. මේ නිගමනයේ ප්‍රතිඵලය භුක්ති විඳින්න ඉඩ දීලා තියෙනවා. සමහරු යම් ආයතනවල රැකී ආරක්ෂා කරනවා. ඒ තැන්වල තිබෙනා වූ වටිනාකම් වුන්ට තරම් තේරෙන්නේ නැහැ. මොකද ආයතනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා ආයතනයේ ඇතුලේ ඉන්නවා විවේචනය කරන අය, දොස් කියන අය, බයින අය. ඒ වගේම සමහර අය විවාහ ජීවිතයට ඇතුල් වුණ ගමන් විවාහ ජීවිතයේ ගත කිරීමේ වටිනාකම් කියා දෙන අයට වඩා විවාහ ජීවිතයේ තිබෙන අගුණ කතා කරන අයත් එක්ක ඇසුරු කරනවා. වැරදිම කතා කරන අයත් එක්ක අවසානයේ විවාහ දික්කසාද වෙනවා. විවාහ අත්හැරලා ඊට පස්සේ එහි ඵල විපාක විඳිනවා. ඒ වගේ මේ ආයතනයේ ඉන්න මේ අශෝභන නපුරු කතා කරන මේ මිනිස්සුත් එක්ක ඒකරාශී වූ ප්‍රතිඵලයක් ලෙස ආයතනයෙන් එළියට යනවා. සමහරට යන්න ඉස්සලා ආයතනයේ ප්‍රධානින් කතා කරලා කියනවා යන්න එපා ඉන්න. ඔබ හිටියොත් බොහෝ ඵල විපාක ලබන්න පුළුවන්. ඉවසීමෙන් සිටින්න. ඕවා දරා ගන්න. මේ අවවාද අනුශාසනා පිළි නොගෙන සමහර අය යනවා. ඊළ කාලයකට පස්සේ තීරණවා Taman ගත්ත තීරණය වැරදි බව. එනිසා මෝඩකම තුල ජීවත් වීමටත් මෝඩකම තුල ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මිනිස්යාව අත්හැර තිබෙනවා. දෙවියන් වහන්සේ පා කරනු ලැබීමට ඔවුන් කටයුතු කරපු නිසා ඒකේ ප්‍රතිඵල වූ හේතු මෙන්න මේවා. මොනවාද? චේතනාවන් වල නොගැලපෙන බව, නිවැරදි නොවූ ජීවිත පිළිවෙලක් මනුස්ස සංහතයට ඇතුල් වුණු විදිහ දැන් ඔබට වැටහෙනවා ඇති. තබර වෙන කේලම් කියන සම්ඩුවන ඊර්ෂ්‍යා කරන ලෝභකමෙන් පිරුණු දුෂ්ටකමෙන් යුක්ත සියලු ආකාර නපුරෙන් පිරුණා වූ ඒ වගේම ක්‍රෝධෙන් සහ වෛරෙන් දෙමාපියන්ට අගෞරව කරන කේලම් කියන ඕපාදූප කියන මේ හැම නපුරකට මිනිසු සමලිංගික සේවනය ඒ වගේම තිරිසන් සතුන් සමග කායික ආසාවන් පිනවා ගැනීමට තියෙන මේ නින්දිත දේවල්වලට මිනිස් සංහතේ වැටුනේ අතීතයේ ඉඳලා මනුස්ස සංහතිය දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵල නිසා බව දැන් ඔබ දන්නවා. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කිරීමේ හේතුව හා ඒ හිඩස මිනිස්සුන්ට කවදාවත් පියව ගන්නට බෑ. උන්වහන්සේගෙන් ලබාගත යුතු ප්‍රේමය, ප්‍රීතිය, සතුට, සමාදානය, ආශිර්වාදය සහ ජීවිතයේ ජීවනය දැන් ඔවුන්ට නෑ. ඒ වෙනුවට ඒ හිඩස පුරව ගන්නට මිනිසා තුළට ඇතුල් කරගෙන තියෙන දුෂ්ටකම සහ නපුර, ලෝභකම සහ ද්වේෂයයි.
ඒ වාගේ ඵලය ඊර්ෂ්‍යාව සහ මිනී මැරුම් බව දැන් අපි දන්නවා. එසේම මිනිසා මේවා දැන දිගටම කරනවා. අපි දන්නවා ගිය මාසවලට ඉස්සෙල්ලා මේ ලංකාවේ කාන්තාවක්ගේ බෙල්ල කපලා බෑග් එක දාගෙන අරන් ගිය පොලිස් නිලධාරියෙක්ගේ කතාව අපි දන්නවා. අන්තිමට ඔහු ගත්ත තීරණේ වැරදුන බව ඔහුට තේරෙන විට ඔහු ප්‍රමාද වැඩි. අවසානයේ ඔහුත් ඔහුගේ ජීවිතය විනාශ කරගත්තා. ඒ දරු පවුලම නාස්ති වුණා. මේවා බුද්ධිමය තීරණයක් නොවේ කියලා මිනිස්සු දන්නවා. නමුත් තවත් සති ගානකට පස්සේ තවත් එවැනිම කාන්තාවගේ බෙල්ල කපලා එවැනි බෑග් එක දාගෙන යනවා. මිනිස්සට තේරෙන්නේ නැහැ. මිනිසට බෑ ඔවුන්ගේ සිද්දෙන් අඳුරලා තියෙනවා. සත්‍ය වෙතට එන්න බැරි ප්‍රශ්නයක් මිනිසට තියෙනවා. නිවැරදි දේ සොයාගෙන ඒක තුළට ඇතුල් වෙලා ජීවත් වෙන්න බැරි මහ පුදුමාකාර අනුවණකමකින් මිනිසයා හිර වෙලා ඉන්නේ. හරි දේ තේරුම් ගන්නෙ නැහැ. හරි දේ තේරුම් ගන්නට උන්ට බෑ දැන්. ඒකට ප්‍රබලම හේතුව තමයි ජීවමාන දෙවියන් වහන්සේගේ ස්වභාවික එළිදරව් වන මැවිල්ල තුලින් උන්වහන්සේ ප්‍රකාශ වන විට එය ප්‍රතික්ෂේප කරපු මහා ශාපයක්, මහා පුදුමාකාර උදහසක් මනුෂ්‍ය සංගතිය වෙලාගෙන තියෙනවා. ඒ මටත් තිබුණා, ඒ ඔබටත් තිබුණා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපි දන්නවා ගිය ආණ්ඩුව විශාල ලෙස විවේචන ලක් වුණා සමලිංගික සේවනයට නීති පද්ධති හදලා මේ රටට ඒක ගේන්න යනවා කියලා. ඒ නිසා ජනතාව ඒක එපා කරා. නමුත් මා දර්ශනයක් දුටුවා. තව කාලයක් යන්න ඉස්සෙල්ලා මේ රටේ වීදිවල ලංකාවේ ඉන්න සමලිංගික සේවනය කරන අය නෙවෙයි ඔබ දකින්න යන්නේ. විදේශික සමලිංගිකයෝ ප්‍රසිද්ධියේ වීදිවල මේ පාපේ නියැලෙනවා. ඔබ නරඹන්න යනවා. ඒ හරියට සොදොම සහ ගොමෝරාවේ වගේ ලොත් දැක්කා වගේ සෝචනීය දේවල් ඉදිරි කාලේ ගන්න. රටේ ආර්ථික තත්ත්වය කඩා වැටෙන විට මෙවැනි අශෝභන දේවල් වලට එන්න පවා ඉඩ අරින්න නීතිය හසුරන අය ක්‍රියා කරන්නට යනවා. කලින් අය කරපු දේ වැරදි බව දැනගෙන අලුතින් පත්වෙච්ච අය ඒවා නොකර ඉන්න යන්නේ නැහැ. හේතුව ඒ උද්දාස මිනිස් සංගතිය තුල තියෙන තාක්කල් නිවැරදි දේ දැනගත්තට නිවැරදි දේ තුල ක්‍රියා කරන්නට ශක්තිය නැති තරම් අඳුරකින් වැසිලා තියෙනවා. සැබෑ තත්ත්වය ඒකයි. රටක් වෙනස් වෙන්න ආත්මික පෙරලියක් අවශ්‍යයි කියන එක ඔබ තේරුම් ගන්න. අපි අද අවසානයට එනවා. දැන් ඔබ දකිනවා මිනිසයා මරණයට සුදුසු වුණේ දෙවියන් වහන්සේගේ තීරණයක් නිසා නොවේයි. මිනිසයා තෝරාගත්තා වූ තෝරා ගැනීමේ ප්‍රතිඵලය නිසායි මේ මරණයට හේතු තත්සයට මිනිසයා වැටුනේ. 32 වෙනි පදයේ කියන මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසුය යන දෙවියන් වහන්සේගේ නියෝගය දැනත් එමදේම කරති. එපමණක් නොව ඒ දේ කරන අයට අනුබල දෙති. ඔබ ක්‍රිස්තියානි වෙන්න ඇත්තේ ඔබ යේසුස් වහන්සේ පිළිගන්න ඇත්තේ ලෙඩක් නිසා වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න නිසා, යක්ෂ දෝෂයක් නිසා, නැත්නම් ඉඩකඩම් වල ප්‍රශ්න නිසා, පවුල් ආරවුලක් නිසා, සුව නොවන රෝගයක් නිසා විවිධ ඊටාම කුඩා හේතු තියෙන්න පුළුවන්. නමුත් රෝම පොත ඔබ ඉගෙන ගත්තොත් යේසුස් වහන්සේ තුලින් ලැබුණු සුභාස්නේ බල මහිමය කොච්චර වැදගත්ද කියලා තේරෙනවා ඇති. ඔබට තියෙන ওই කුඩා ප්‍රශ්න විසඳ ගැනීම නෙවෙයි. ඒ තුවාලේ සුව කර ගැනීම තරම් කුඩා දෙයකට ඔබ ක්‍රිස්තුස් වහන්සේ සීමා කිරීම නොවේ. මහා භයානක උදහසකින් ශාපයකින් මිනිස් සංහතිය දඬුවමකට මිනිස් සංහතිය ලක් වෙලා තියෙනවා. මිනිස්යාගේම තෝරා ගැනීම, ඒ වගේම දෙවියන් වහන්සේව අත්තර මිත්‍යාවන් විශ්වාස කිරීමත්, සත්‍ය වසන් කර අසත්‍ය පිළිගැනීමත්, දෙවියන් වහන්සේට දිය යුතු මහිමය කුණු වෙන දේවල් වලට දීමේ ප්‍රතිඵලය නිසා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපි ආදාළ කරගන්නට යන පළවෙනි එක දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ ස්වභාවික එළිදරවී මගින් මනුෂ්‍ය සංහතියට දුන්නා වේ දැනගැන්ම එපා කිරීම නිසා දැන් මිනිසයා ජීවනයට සුදුසෙක් වෙලා නැහැ.
මිනිසයා මරණයට සුදුස්සෙක් වුණ බව ඔබ දන්නවා. බොහෝ අය දෙවියන් වහන්සේට දොස් කියනවා. වරද දෙවියන් වහන්සේගේ නොවේ සහෝදරයා සහෝදරිය. වරද මිනිසයාගේ ප්‍රතිචාරයයි. ප්‍රතික්ෂේප කිරීමයි. සත්‍ය වසන් කරන්නට දරන උත්සාහය. දෙවි කෙනෙක් නෑ කියනවා නම් නිකන් ඉඳ තිබුණා. හැබැයි දෙවි කෙනෙක් නෑ කියලා කියන්න මිනිසට බෑ. ඒ නිසා මේ හැඟීම් බෙදා ගන්න උන් රූපයක් වෙතට යන්න තරම් නින්දිත වී තිබෙනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. දෙවෙනි අදාළ කර ගැනීම. මිනිස්යන්ට දැන් නිදහසට කරුණක් නැහැ. මිනිස්සු දන්නවා දෙවියන් වහන්සේ ඉන්න බව. නමුත් ඒ ආලෝකයට ඒ දැනගැන්මට එරෙහිව මිනිසයා පව් කරන්නට තෝරාගත්ත නිසා දැන් ඔවුන්ට ඒ දෙකටම වගකීම මිනිසයාම බාරගත යුතුයි. පාපයත් පාපයේ ප්‍රතිඵලත් මිනිසා භුක්ති විඳීම ගැන වරදකරු මිනිසයා මිස දෙවියන් වහන්සේ නොවේ. ඒ වගේම දැනගැන්ම එපා කර මහා අඳුරකට වැටීමට හේතුව දෙවියන් වහන්සේ නොව මිනිසයාගේ නිගමනයයි. වැරදි කර ඇත්තේ දෙවියන් වහන්සේ නොව මිනිසයා බව පිළිගන්න වෙනවා. මම හරි ආසයි රෝම පොත මෙනෙහි කරන්න. හේතුව මම යේසුස් වහන්සේ පිළිගෙන උන්වහන්සේ අනුගමනය කරන්න ලැබුණු අවස්ථාව මා මුලින් දුටුවේ මගේ පියාගේ අසනීපෙට සුවය බලාපොරොත්තු වෙමින්. නමුත් උන්වහන්සේ ඒ තුලින් මට දුන්න ඒ අනගි ගැලවීම තා ක්‍රිස්තුස් වහන්සේ අදහන්නට දුන්නා අවස්ථාව මට ලැබිච්ච මහත් භාග්‍යයක් කියන එක මේ ලියවිල්ල කියවනකොට තේරෙනවා. මමත් මගේ පවුලත් හිටියේ මොනතරම් නපුරු අගාධයකද කියලා දැන් දන්නවා. ඒසා විශාල විපත්තියක අඳුරක හිර වෙලා හිටපු අපිට ක්‍රිස්තුස් යේසුස් වහන්සේ දැනගැනීමෙන් ගැලවීම ලබන්නට අවස්ථාව ලැබුණා. එනිසා තමයි සුද්ධ පවුල්තුමා කියන්නේ රෝමවරුන්ට මම සුභාස්න පිළිබඳව ලැජ්ජා වෙන්නේ නැහැ. කිසිසේත්ම ලැජ්ජා නොවි මන්ද අදහා ගන්නා වූ සියල්ලන්ට පළමු කොට යුදෙව්වාටද දෙවනුව ග්‍රීකයන්ටද ඒ ගැලවීම සලසන දෙවියන් වහන්සේගේ දමිටුකම හේනි. හාලෙලූයා. ඔබට දැන් තේරෙනවද? ස්වභාවික එළිදරව්වට දැක්වූ නපුරු ප්‍රතිචාරයට ලැබූ දඬුවම කොතරම් භයානකද? ඒ දඬුවමට හේතුවත් මිනිසයා නිසා. දෙවියන් වහන්සේම මිනිසයාට ප්‍රේම කර ගැලවෙන්නට අවස්ථාවක් නොදුන්නොත් දර්ශනවාද වලින් හෝ ආගම් වලින් හෝ යහපත් ක්‍රියාවලින් මිනිසයාට කිසිසේත්ම ගැලවෙන්නට බැරි බව. ආගම් වලින් සපයන නිදහස නිස්පල බව ඔබට වැටහෙනවා ඇති. මන්ද මිදීම සපයා දිය හැකි කිසිදු විසඳුමක් ඒවා තුල නැහැ. විසඳුම දෙන පිණිස මිනිසයාට දැන් තවත් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ ස්වභාවික එළිදරව්වට වඩා ප්‍රබල එළිදරව්වක්. එය දිව්‍යමය එළිදරව්වක්. එය අභිරහසක්. ඒ අභිරහස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීමෙන් මේසා විශාල අඳුරු අගාධයකින් බේරෙන්න තරම් අතිමහත් ගැලවීමක් ලබන්නට දැන් ඔබට මට අවස්ථාව තිබෙනවා. ඒ යේසුස් වහන්සේ තුලින්. දැන් ඔබ පව් දන්නවා, පව් තේරෙනවා. යේසුස් වහන්සේ ඇදහුවාම පව් අත්තර නිවැරදි මිනිසෙක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. සාප නොකර සමාව දිය හැකි මිනිසෙක් වීමට හැකියාව තියෙනවා. ඒ තරම් ඔබ වෙනස් කරේ යේසුස් වහන්සේ දැනගැනීමෙනුයි. එනිසා ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබෙන මිදීම අතිමහත් මිදීමක් අපි ආත්මා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ,
ස්වභාවික එළිදරවට මනුස්ස සංහතිය අප ඇතුළු සියල්ලන් දැක්වූ වැරදි ප්‍රතිචාරය. ස්වාමිනී මනුස්ස සංහතිය මරණයට හේතු වූ බව දැන් අපි දන්නවා. සක්සුදස්සේ දැන් ඒ අපට පැහැදිලා තියෙනවා. ස්වාමී වූ දෙවියන් වහන්සේ එහි ඵල විපාක ලෙස අඳුරු මනසකින් අභක්තිමත් ජීවිතයක් ස්වාමීන් වහන්සේ මිනිසෙක් ලෙස ජීවත් වුණා තිරිසනුන් මෙන් හැසිරීමක් මනුස්ස ලෝකේ ප්‍රාම සියලු ජාතීන් අතරට ගලාගෙන ගොසින් තිබෙනවා. ඒසා මහා සාපයකින් හිරව සිටපු අපි යේසුස් වහන්සේ දැනගැනීම නැමැති වූ ආලෝකයට ඒ අභිරහස තේරුම්ගෙන ඒ අදහාගෙන ගැලවීම ලබන්නට දුන්න අවස්ථාව ගැන සුතිවන්ත වෙනවා. ස්වාමී වූ දෙවියනි තවත් අපි ගැලවීම ලබා නතර නොවි තවත් අයට ඒ ගැලවීමේ පණිවිඩය කියා දෙන්නට අපට තවත් බරක් තුන මැනව. ඒ ලැජ්ජාවක් කොට නොතකා ගැලවීමේ පණිවිඩය සුභාෂ්ණ මිනිස්යන්ට ප්‍රකාශ කරන්නට අපිට දැඩි උනන්දුවක් ඇති කර මැනව. ලැබුණු ගැලවීම සහ ලැබුණු මිදීම නිතරම මතක් කර ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින් ලැබුණු ඒ සමාව සහ නිදහස පිළිගෙන නිතරම ස්තුති පූජා ඔසවන්නට ප්‍රශංසා කරන්නට ගෞරව දෙන්නට ඔබ අපිට කරුණාව දුන මැනව. ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සැබෑ දෙවිඳුන් බවත් ඔබ වහන්සේගේ දිව්‍යමය දේවත්වයේ මැවිල්ල තුලින් ප්‍රකාශ වෙන බවත් දැන් අපි පිළිගන්නෙමු. අපි අදහන්නෙමු. එය තවදුරටත් අනිත් අයටද කතා කරන්නට සමස්ත සභාවටම අවශ්‍ය සම්පූර්ණ නිදහස සහ බලය ආශිර්වාදය ඔබ වහන්සේ මුදා හරින්න කියලා යාචනා කරනවා. අද මේ දේශනාව අහන හැමෝගෙම ඇස් ඇරි උන්ට ලැබුණා වූ ජීවනදායක පණිවිඩේ හරය හොඳින් තේරුම් අරගෙන සේවය කරන අය උනන්දුවෙන් සහ පිපාසාවෙන් සේවය කරන්නට මහත් චොලිතකමක් ඇති කරන්න කියලා යාචනා කරනවා. ආශිර්වාද කරන්න සුද්ධාත්මනේ ගින්නක් මෙන් සුභාස්ව දේශනා කරමින් යක්ෂ ආත්මවලින් හිර කරගෙන ඉන්න මිනිස් ජීවිත බේරා ගන්නට අවශ්‍ය බලය ඇතුව නිදාසේ සුභාස්න දේශනා කරන්න කිසිවකට බය නොවි මනුස්ස සංහතිය බේරා ගැනීමේ පණිවිඩය උදෙසා ජීවිත වලින් ඕනෑම දුකක් විඳගෙන ඒ දේශනා කිරීමත් සුභාරංචි කීමත් නතර නොකරගෙන ඉදිරියට යන්නට මේ පණිවිඩය සත්‍යයක් වේවා කියලා යාචනා කරනවා. අපගේ ගැලුම්කාර යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ ඔබට මහත් නිදහසක් දෙයි. ඔබ ලැබූ මිදීමේ තරම දැනගත්තට පසුව ජේසුනේ ඔබට ගොඩාක් ස්තුතියි පෞකාර අපිව ගලවපු නිසා. ප්‍රිය සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේගේ අනගි ප්‍රේමය ඔබට තියෙනවා. දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ අනුග්‍රහය ඔබට තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමත් ඔබ ළඟ. ඔබ දැන් අඥානකමින් නිදහස් වෙච්ච කෙනෙක්. ඊළා අනිත් අයට කියන සාක්ෂිය ප්‍රකාශ කරන සුභාරංචිය ඔබට ජය ලැබෙනවා. ජේසු පිටයි.